කෑරලාගේ ශබ්දේ නම් අසුභ වේදනාවක්. මිහිරි ගීතයක් නම් සැප වේදනාවක්. වේදනාව හේවත් විඳීමට පාත්‍ර වුණේ ශබ්ද ආරම්භණය නෙවෙයිද? වේදනාවෙන් විඳිනවා, ශබ්ද සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් ඇලෙනවා හෝ ගැටෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් උන දෙය විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. බැලුවම මුළු ජීවිතේම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සාසිතෙන් ගන්නා වූ අරමුණක් මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහක එකතුවක් සහ මරණයක් ඔන්න අභිධර්මය. අම්මා තාත්තා කෑවා බීවා නෑවා ස්ත්‍රී පුරුෂයා මොකක්වත් වචන අපි කතා කරන ඔක්කොගේම එක ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක් විතරයි. දැන් අපි ස්කන්ධ පහෙන් පහට උපදිනවා දිරනවා මැරෙනවා. ස්කන්ධ පහේ රූප රාමු රාශියක ගමනක් තමයි ජීවිතය කියලා කියන්නේ. හොඳයි. අපයසේ කියා දෙන්න පෙර ඔබ ධර්මයේ හොයාන ගින් හිටියා නම් ඔබ රූපයේ කිව්ව ශරීරයට නෙවෙයිද? පඨවි ආපෝ තේජෝ වායු හතරට නෙවෙයිද? පඨවි ආපෝ තේජෝ වායු හතර ශරීරය කිව්වහම මේ දොරවල් හයෙන් තියෙනා වූ වේදනා හය, සංඥා හය, සංකාර හය, විඥාන හයට ගලපන්න බෑ නේද? සත්තට්ඨාන කුසල කියලායි සූත්‍රයට කියන්නේ. ස්ථාන හතක දක්ෂතා කියන එක. එහි පෙන්නනවා වේදනා හයයි. හරිනේ. ඇස, කන, නාසය, දිවකය, සිත නිසා වේදනා හයයි. වේදනා හඳුනන සංඥා හයයි. සංකාර හයයි, විඥාන හයයි. නමුත් ඒක කියන්නේ රූප හයයි කියලා. එතන තමයි වැරදුනේ. මේ වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක් පහළ වෙන්නේ ශරීරය නිසා නෙවෙයි. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප නිසා. මේ සමාජය හොඳින් කල්පනා කොට බලා පංචස්කන්ධේ රූප යනු ශරීරයේද, පංචස්කන්ධේ රූප යනු රූප ආරම්මණය, සද්ද ආරම්මණය දැයි නිවැරදිව තේරුම් අරගෙන නිගමනයකට පැමිණිය යුතුයි ඊට යන්න. මට නම් ඉතින් සාක්ෂි ඕන තරම් තියෙනවා. මෙතන ඉන්නව ඇතිනේ ඔබ හොයපු අය. අපි යමුකෝ මෙන්න මෙතෙන්ද. ඕනෑම අහිංසක අම්මා කෙනෙකුගෙන් ඇහුවොත් නිවන් දකින්න මොකද කරන්න ඕන? තණ්හාව නැති කරන්න ඕන. හරිනේ වචනේ. හැබැයි එතුමිය දන්නේ නැහැ තණ්හාව තියෙන තැන. එයා එතුමිය හිතනවා මේ ගෙදර දොරේ තියෙන වතු පිටි ගන්න ටික ඔක්කොම පන්සලට පූජා කරුවොත් හරි සමාජ සේවා ආයතනයකට පූජා කරුවොත් තණ්හාව නැති වෙයි කියලා. Taman සතු දේවල් වලට අයිතිකාරයෙක් නැත්නම් එහෙම පූජා කළාට කාර්යයක් නැහැ. සමාජ වෙනවරක් වෙන්න එහෙම කරන්නයි ඕන. බලමු තණ්හාව කොහෙද තියෙන්නේ කියලා. ඔන්න සතිපට්ඨාන සූත්‍රයට යනවා මම. ගෙදර ගිහින් පෙරලා බලන්න නැත්නම් සැකනම් එහෙම. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්ත නිසමානෝ නිසති එත්ත පහියමානෝ පහියති. සෝත ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්ත නිසමානෝ නිසති එත්ත පහියමානෝ පහියති. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන හයටමත් මෙහෙම තියෙනවා. සිංහලෙන් අපි මොකක්ද වරුම මේක කියලා තියෙන්නේ කියන එක. මහණෙනි ඇස තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට ප්‍රිය මිහිරි ස්වරූපයෙන් අරමුණු ගැනීම සිද්ධ වෙන්නේ. එත්තේ එහි සාතණ්හා ඒ තණ්හාව. ඇහි තමයි රූප මුල් කොටගත්ත රූප තණ්හාව හටගන්නේ. තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජ දාන පෘථග්ජනය තුළ උප්පජ්ජමානෝ උපදිනවා. වැඩි දියුණු වෙනවා පෘථග්ජනය තුළ නිවිසමානෝ නිවිසති වාසය කරනවා. පහියමානෝ වළංගු නැහැ පෘථග්ජනයට. පහියමානෝ නම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න වෙනවා. මේ තමයි වෙනස්කම් මේවායේ. ඒ හින්දා උප්පජ්ජමානෝ උප්පජ්ජති නිවිසමානෝ නිවිසති නම් වළංගුයි පෘථග්ජන සමාජයට. මොන තණ්හාවද? එත්තේසා තණ්හාව. දැන් ඇසේ තියෙන තණ්හාව රූපේට තියෙන තණ්හාව. දැන් රූපේට තියෙන තණ්හාව කියන්නේ ශරීරයට තියෙන තණ්හාවද? නෑ රූප ආරම්මණයට. හතුරා මිතුරා ආදී වශයෙන්. මිතුරාට නම් ඇලීම, හතුරාට නම් ගැටීම. සෝත ලෝකේ පිය රූපං සාත රූපං ගත්තම. එතකොට ශරීරයට තියෙන තණ්හාවද? නෑ ශබ්ද රූපය. ශබ්ද රූපයේ මිහිරි නම් ඇලෙනවා, මිහිරි නම් ගැටෙනවා. ඒකට කියනවා ශබ්ද තණ්හාව. දැන් තණ්හා හයක් තියෙන්නේ අපට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම කියනා අරමුණු හය නිසා නොවේද? එහෙනම් තණ්හාව නැති කරන්න දොරවල් හයෙන්ම තණ්හාව අයින් කරන්න ඕන නේද? දොරවල් හයෙන් තණ්හාව අයින් කරන්න රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම කියනා අරමුණු තමයි අරමුණේ තමයි මුලා වෙන්නේ කියන එක ගන්න වෙනවා. නමුත් අර පංචස්කන්ධ දිග්ගායේ පඨවි ආපෝ තේජෝ වායු හතර රූප කියලා කියපුවාම තණ්හායට ගලපන්න බෑ නේද?
මේ පංචස්කන්ධයේ රූප කියලා ශරීරය කියලා ගත්තොත් මහත් භක්තිමත් ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වනු ලබන සතිපට්ඨාන සූත්‍රයේ නිරෝධ මාර්ග සත්‍ය දෙකටවත් ගලපන්න බෑ. අනික්ව ගැන කවර කතාවද? සම්බුද්ධත්ව සූත්‍රයේ තිබෙනවා මහණෙනි මම ආස්වාදේ ආදීනව දැකලා නිස්සරණයටපත් වෙනතුරු බුදුන් කියලා කිව්වේ නෑ කියලා. දැන් ඊට පස්සේ ආස්වාද සූත්‍රයේ පෙන්වනවා මොකක්ද ආස්වාදේ? චක්කුංච පටිච්ච රූපේච uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. සෝතංච පටිච්ච සද්දෝච uppajjati සුඛං සෝමනස්සං අයං සද්ද රූපස්ස ආස්වාදෝ. ඇහැට රූපයක් හම්බ වුණාම ඒ සැප සතුට උපදින එක තමයි රූප රූපේ ආස්වාදය. කනට ශබ්දයක් හම්බ වුණාම උපදින සැප සතුට ශබ්ද රූපේ ආස්වාදය. නාසයට ගන්ධයක් හම්බ වුණාම ගන්ධ රූපේ ආස්වාදය. මෙසේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හයටම ආස්වාද කියන්නේ ශරීරයට තියෙන ආස්වාදයේද? එහෙම නැත්නම් මේ කතා කරපු රූප රූපේට ශබ්ද රූපේට ගන්ධ රූපේට රස රූපේට පොට්ටබ්බ රූපේට තියෙන ආස්වාදය. ඒ ආස්වාදයට තමයි රූප තණ්හා කියන්නේ. ශබ්ද රූප තණ්හා ගන්ධ තණ්හා. ඒකේ ආදීනව දැක්කාම ඒකෙන් මිදෙන්න පුළුවන්කමක් ඇති වෙනවා බුදුන් වහන්සේට. අපි තව ආස්වාදය දන්නෙත් නැහැ ආදීනව දන්නෙත් නැහැ. කොහොමද මිදෙන්නේ අපි? එබැවින් මම දකිනවා තථාගතයන් වහන්සේගේ සත්‍යය දුකින් මුදන ධර්මයේ දේශනා කළේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ මුල් කොටගෙන. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය හරියට තේරුම් ගන්න බැරි නම් දුකින් මිදෙන ධමයක් ක්‍රියාත්මක කරන්න බෑ. අපි ආපහු යමු තව චුට්ටකින් මේක හොයාගන්න. දැන් ඔබ ඕනෑම කෙනෙකුට ළමා කාලේ මහලු කල දක්වාම මේ පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් මේ අරමුණක් මුල් කොටගත්තා වූ වේදනා සංඥා සංකාර පහ හටගෙන නැතෙනවා. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර පහක ඉපදීමක් නැසීමක් නේද අපි ළඟ හැමෝම ගාව සිද්ධ වෙන්නේ කියන එක පිළිගත්තේ නැති තේරුම් ගත්තේ නැති කෙනාට කියනවා පෘථග්ජනයා. ඔහු පංචස්කන්ධයේ මුල් කොටගෙන සිල් රකින්න යන්නේ නැහැ. සිත කය වචන මුල් කොටගෙන සිල් රකින්න යනවා. පන්සිල් අට සිල් දස සිල් සාමසිල් උපසම්පදා සිල් මුල් කොටගෙන සිල් රකින්න යනවා. අන්න පෘථග්ජනයා. ඔහුට සිල් වලට විපාක තියෙනවා. දානේ විපාක ඇත, සීලේ විපාක ඇත, ඒ විපාක ඇත කර්ම විපාක විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් ඔහුට දාන සීල භාවනා කියනා වූ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් පංච උපාදානස්කන්ධය තුල කිරීමෙන් මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක සහ පරලොව වශයෙන් මිනිසුන් අතර දෙවියන් අතර ප්‍රතිසන්දි විපාක ලබන්න පුළුවන්. විපාක නැත්තේ නෑ. කර්ම විපාක. මෙන්න මේ කර්ම විපාක ඉස්සරහට විපාක ලබන්න යන ගමන තමයි පෘථග්ජනයා සසර ඇවිදින ගමන කියලා කියන්නේ. මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් ඔහුගේ දැනීමේ තියෙන වරද කුමක්ද? අන්න එතන වරදක් තියෙනවා. අන්නේ වරද තේරුම් කරලා දෙන එක තමයි බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාවෙන් නැත්නම් පළවෙනි ධම්මපරයයන් කියලා දෙන්නේ. ඒ වරද තේරුම් ගත්තාම ඒ වරද නිසායි දුකටපත් වෙන්නේ. මේ ලෝකේ අරෝදහම තියෙන නිසා නෙවෙයි. Taman අතින් වරදක් සිදු වෙන නිසා. දැන් පාර වැරදුන බව තේරුම් ගත්තොත් එතනින් එහාට තව අඩියක්වත් ඉස්සරහට තියන්නේ නැහැ. පාර නිවැරදි කරගන්න මහන්සි වෙනවනේ ඕන කෙනෙක්. බණ තේරෙනවා කියන්නේ ඒකටනේ. අපි මේ සුතවත් ආර්ය ශ්‍රාවකයයි අසුත පු탁ජනයයි කියන දෙන්න මේ පංචස්කන්ධයේ මුල් කොටගෙන හඳුනා ගනිමු. බුදුහාමුදුරුවෝ අදාරනවා මේ ඇසට හම්බ වෙන රූපේට ඇලුනොත් හරි ගැටුනොත් හරි කනට හම්බ වෙන ශබ්දයට ඇලුනොත් හරි ගැටුනොත් හරි මුලා වුනොත් හරි ඒක තමයි අපි ළමා කාලේ ඉඳලා අද දක්වා කරගෙන ඉන්නේ බණ තේරෙන්නේ නැත්නම් ඒ ඇලෙන ගැටෙන මුලා වෙන එකට පාලිය නමක් දීලා තියෙනවා ඒතං මම ඒතෝ හං අස්මින් ඒසෝ මේ අත්තා එය මගේ එය මම මගේ එය මගේ ආත්මය එය කියන්නේ ඇසට කනට නාසයට දිවට කයට සහ මනෝද්වාරයට එන ඕනෑම අරමුණකට සරුනාමයක් නේ. එතකොට බුදු සමයේ මම කියන්නේ මගේ කියන්නේ ශරීරයට නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. හතුරු මිතුරු, පව්පින් ධාන, ලෝභ දේශ මොහ ඕනෑ දෙයකට. ඒ එන දෙය ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ උපදින අරමුණේ තිවෙන්නේ කුමක්ද? හතුරා, මිතුරා, පව, පින ඒවා තියෙනවා. එහෙනම් හතුරා නම් හතුරා මගේ මම මගේ ආත්ම. මිතුරා නම් මිතුරා මගේ මම මගේ ආත්ම.
පව නම් පව මම මගේ ආත්ම. පින නම් පින මම මගේ ආත්ම. ධානය නම් ධානය ලෞකික මම මගේ ආත්ම. මේ පංචස්කන්ධ ධර්මතාවයට එන දේවල් මගේ සහ මම සහගේ මගේ ආත්ම කොට ගැනීම පෘථග්ජනයා සතුල තිබෙන්නා වූ උපන්ගේ දෝෂයක්. ඔවුන් දන්නේ නැහැ මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳිලා සසර ඇවිදින්න සිද්ධ වෙන බව. මොකද කුඩා කාලේ ඉඳලා කවදාවත් මේක මගේ මේක මම මේක මගේ ආත්ම කියලා කියා ගත්තේ නැහැ. ඒ අරමුණේ ඇලෙනවට ශාස්ත්‍රීය කියන නමක් තමයි ඒතන් මම ඊතොමස්මින් ඉස්සෝමේ අත්තා කියන්නේ. ඇලෙනවට කියන නමක්. එහෙනම් අපි ඒ කාරණේ කරගෙන එනවා. අන්න මේ තමන්ගේ හිතට එන දේ සමග ඇලීමක් ගැටීමක් ඇති කරගෙන ප්‍රශ්නයක් ඇති කරගෙන බිරිඳ සමග සහෝදරයා සමග අසල්ලාසීන් සමග දේශපාලනඥයා සමග නීතිය සමග බස් රියදුරු සමග කොන්දස්තරවරයා සමග අල්ලපු ආහනේ රියදුරු සමග ගැටෙන්න යන්නේ මගේ මම මගේ ආත්ම සංකල්පයයි. එහිදී මම වෙන්නේ ඔබේ ශරීරය නෙවෙයි. ඔබේ කය වචන දේශය නැමැති මමත්වය විසින් පාලනය කරනවා එතෙන්දී. ඔබේ කය වචන සිත ලෝභය නැමැති මමත්වය විසින් පාලනය කරනවා. ඔබේ කය වචන සිත මෝහය නැමැති මමත්වය විසින් පාලනය කරනවා. ඔබට තේරුම් ගන්න පුරුවන් නම් මේ ලෝකේ අවුල් හදන්නේ ස්ත්‍රී හෝ පුරුෂයා ගිහියා හෝ පැවිද්දා නොව. මේ මිනිස් චිත්තසංතානයේ ජනිත වන්නා වූ ලෝභය නැමැති මම, ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම බව. එහෙනම් මම මගේ ආත්ම කොට ගැනීමෙන් දුකටපත් වෙනවා කියන එක හොඳටම තේරෙනවා. එහෙනම් ජීවිතය තුළ ජීවිතය ඉතුරු කරගෙන මම මරා දාන්න කැමති වෙනවා. දැන් මම තේරුම් ගන්න බැරි වෙන එකත් බරපතල වරදක් නේ. කොහොමද ඔබේ බණපත හරි ඔබේ ධර්මශාලාවගේ ඔබට මම කියලා දුන්නේ? අතිමස්මෙන් කායයේ සාලෝමානකා දන්තා 32කට බෙදුවා. බෙදලා කෙස්වලත් මම නැහැ, ලොන්වලත් මම නැහැ, නියවලත් මම නැහැ කියලා 32 මම නැතිලා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා නොගැඹුරු පෘථග්ජන උත්තරයක්. කවුද වන්ද ඔබට ලබා දීලා තියෙනවා? බුදුහාමුදුරුවෝ මම කියලා පෙන්වන්නේ කයටද පංච උපාදානස්කන්ධයටද? බුදුහාමුදුරුවෝ මම මගේ ආත්මකට ගන්නවා කියන එක පැහැදිලි කරන්නේ ආසවක්ඛ්‍ය සූත්‍රයේ මෙහෙමයි. පංචස්කන්ධය ආත්මකට ගන්න හැටි විසාක සිටුවරයාට දමදින්නා මෙහෙණිය පැහැදිලි කරන්නේ මෙහෙමයි. එබැවින් සක්කාය කියන්නේ මේ කය නෙමෙයි. මෙන්න මේවා තමයි අපි හදා ගන්න ඕන දේවල්. ධම්මදින්නා විවාහක කාන්තාවක්. සැමියාගෙන් අවසර අරගෙන ගොස් පැවිදි ධර්මයේ තේරුම් අරන් ගමට එනවා බොහෝ දිනකට බණ කියන්නේ. මෙහෙණිය ආරාමයකටලා ඉන්නවා පෙර සැමියා කල්පනා කරනවා මේ ඇත්තට දැන් ගෙදර එන්න හිතලායි මේ මහානකම ඇති වෙලායි එන්නේ යන්න ඕන නුවණ පරීක්ෂා කරන්න කියලා එයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ තමයි ඔබටත් අදාළ වෙන්නේ. මේ චුල්ල වේදල්ල සූත්‍රයේ තියෙන. ආර්යාව කියන්නේ කාන්තාවට කියපු නම ඒ ගී කල සැමියා මේ සක්කාය කියලා කියනවා කොහොමද සක්කාය වෙන්නේ? සක්කාය කියන්නේ මේ කයට කියලා දීපු උත්තරයක් නෑ. ආසවක්ඛ්‍ය සූත්‍රෙත් නෑ මේකෙත් නෑ. හැබැයි අපි පාළි අකාරාදී සක්කාය කියන්නේ මේ කයට. අකාරාදියත් වරද්දලා තියෙනකොට කොහොමද ඔයගොල්ලෝ හොයාගන්නේ? හැබැයි ධම්මදින්නාව මෙහෙම කියනවා. විසාකේනේ මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. දැන් සක්කාය කියන ශරීරයක් නෙවෙයි නේද? එතකොට ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ මුල් කොට ගත්ත රූප වේදනා සංඥා සංකාර පහම චෛතසික. ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය දිට්ඨිය කියලා කියනවා. මම ජීවිතේ මම නම් එහෙනම් එක සැරේ සක්කාය දිට්ඨිය වෙන්නේ. ජීවිත කාලෙටම මම එක කයක් නේ. නමුත් මේ එන දේවල් ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය කොච්චර දේවල් එනවද? එන දේ මොකද කරන්නේ? අල්ලා ගන්නවා. අල්ලගත්තාම මම වෙනවා. රූප වේදනා සංඥා සංකාර පහ සක්කායයි. ඒකට එන දේ මම කොට ගත්තාම සක්කාය දිට්ඨියයි. දැන් පංච උපාදානස්කන්ධේ මම වුණ ගමන් මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ වෙනවා. දැන් සංකිට වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛා නේද? දැන් සක්කාය පහළ වෙලා මේක කරගන්න තිබුණා මේ ඉස්සරහින් එන කාන්තාව හෝ හඳුනා ගන්න. ඇයි ඔබ දිට්ඨි වශයෙන් බැඳුනේ? ඒ නිසා ඔබ සසරට බැඳින්නේ. ඔබේ අපේ ඉන්නේ වැරද්ද තියෙන්නේ.
සක්කාය දිට්ඨිය හරියට මේ රටේ පැහැදිලිලා තියෙනවද ත්‍රිපිටකයේ සඳහන් මේ සූත්‍ර දෙකට ගැලපෙන විදිහට? ඔබට නෙමෙයි ඔබේ මව්පියන්ට ඔබේ ආච්චි සීලටත් මේ බුදුදහමේ අර්ථ විග්‍රහය වැරදුනා. පන්සල ධර්ම විනය රැකලා දීලා තියෙනවා පුස්කොළපත් වශයෙන්. ඒක ඓතිහාසික වැදගත් කාර්යභාරයක්. අරක තියාගන්න ඒක. මට මේවා හොයාගන්න හම්බුනේ ත්‍රිපිටකය කියවලා. කටපාඩමින් මහ සංග්‍රහණ එක පවත්වාගෙන ඇවිදින් අනතුරු ග්‍රන්ථ ආරූඪ කරගෙන අද දක්වා අතින් අතට මේක ගෙනාවා. ඒක තුළ හොයාගන්න තියෙන්නේ අරුත් තිබෙන නිසා. බැරි වෙලාවත් මේක අතුරුදහන් වුණා නම් ඊළඟ බුදුවරයාම තමයි අපට අනිත්‍ය කියලා දෙන්න වෙන්නේ. එතකල්ම ඉන්න වෙනවා. නමුත් අපේ මහඳුරන්ගේ වටිනාකම අපි පහලට දාන්න නරකයි. උන්වහන්සේ වදාළ ධර්මය දැන් අවලංගු වෙච්ච එකක් එහෙම නෙවෙයි. ධර්මයේ අර්ථ විග්‍රහය වරදා ගැනීමෙන් යටපත් වීම ඇරුණාම අවලංගු නෑ මේක. මේ මම පෙන්වන්නේ වැරදි කීපයක්. ඕනතරම් මේ කාලේ හැටියට මට වැරදි පෙන්වන්න හැකියි. දැන් අන්නේ හැඟීමට ආපුවම හැඟීම් පරවස වෙනවා. මට තරහ එනවා, මට බය ඇති වෙනවා, මට වෛරය ඇති වෙනවා, මට දුක ඇති වෙනවා, මට හැඟහිරි වැටෙනවා. අර තමයි මම. එක එක විදිහට මම එන හැටි. ඒ බඳු මමත්වයන් කීයක් ජීවිතයේ ඔබ තුළට මතුවෙනවද අද දවස පුරාම? එනම් රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම අරමුණු සක්කාය දිට්ඨිය බැඳීමයි. ඒවත් සක්කාය දිට්ඨියයි. මේක තේරෙන්නේ නැතුව සක්කාය දිට්ඨිය කාගේවත් කැඩෙනවද? අන්න මේක තේරෙන්නේ නැති පුද්ගලයාට අසුතවත් පුතග්ජනයා. ඒ අසුතවත් පුතග්ජනයාට පන්සිල් වල අටසිල් වල දස්සිල් වල උපසම්පදාවල වල සිටමින් බෝධිය චෛත්‍ය ප්‍රතිමාව ඉදි කරමින් දාන සීල භාවනා පුණ්‍ය කර්මයක් කරමින් සක්කාය දිට්ඨිය තුල හැසිරෙන්න පුළුවන්. සසර ඇවිදින්නට අවශ්‍ය දාන සීල භාවනා එකතු කරන්න පුළුවන්. ඔවුන් භවගාමි. ඔවුන් කර්ම රැස් වෙන හැටි දන්නේ නැහැ. උපාදානස්කන්ධයේ දුක දන්නේ නැහැ. කර්මක්ෂය කරන්න කර්මයක් තියෙනවා ඒක දන්නේ නැහැ. මෙන්න මේ පරිවර්තනය බුදුහාමුදුරුවෝ ඇති කරන්නේ. අසෘතවත් පුතග්ජනයාට සෘතවත් අරිය ශ්‍රාවක භාවය ලබා දෙන්න දරන උත්සාහයක් තමයි මේ ද්විත්ව ධම්ම පරියාය හැම එකේම තියෙන්නේ. අපිටත් ඒක තමයි තැනකට ආපුවම අහන්න නැති අයට තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. නමුත් අහන අයට තේරුම් කරලා දෙන්න ඕනනේ. අන්න දැන් මේ ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා කියන එකේ තේරුම එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම. එය කියන්නේ ඒ මොහොතේ ආපු අරමුණ. ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද ඒ තමයි මම. මගේ මම මගේ ආත්ම. මේකට තමයි කියන්නේ සංස්කාරයන්ගේ නිත්සුක ආත්මය කියලා. සංස්කාරයන්ගේ නිත්සුක ආත්මයට බැඳුණු සත්වයා පව ඔස්සේ සසර අපාය පැත්තට ඇවිද්දවනවා. පින ඔස්සේ සසර මිනිසුන් අතර සහ දෙවියන් අතර ඇවිද්දවනවා. ධානය ඔස්සේ රූපී අරූපී බඹතල ඇවිද්දවනවා. මේ තුනේම කෙරෙන්නේ පංචස්කන්ධයේ ආත්මයවත් පංච උපාදානස්කන්ධය. පවේදී උපාදාන වෙලා තියෙන්නේ පව මම වෙලා තියෙන්නේ. පිනේදී පින හොඳයි නමුත් මම කොට ගැනීමේදී වැරද්දක් වෙලා. මම වෙලා තියෙන්නේ පින. ධානයේදී ලෞකික ධර්මයේ දන්නේ නැතුව මම වෙලා තියෙන්නේ ධානය. බුදුහාමුදුරුවෝ කෙටියෙන් බණ කියපු සූත්‍රයක් තියෙනවා මඤ්ඤමානෝ කියලා. ඒකේ තනි උත්තරය තියෙනවා මේක. ස්වාමීනි මට ගැඹුරින් බණ කියනවා නම් හොඳයි. මම ඔබ වහන්සේගේ බණ අහලා ධර්මයේ හැදිරෙන්න කැමතියි. භික්ෂුවක් උත්තර දෙනවා. බුදුහාමුදුරුවෝ වචන 7කින් කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්සා මඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අන්න පෘථග්ජන පුද්ගලයා මේ රූප වේදනා සංඥා සංකාර පහට එනේ ඕන එකක් මගේ කොට ගන්නවා. මගේ මම මගේ මගේ ආත්ම. ඒකට කියනවා මඤ්ඤමාන. එහෙම ගත්තාම ස්කන්ධ පහ නැතෙන්න ඉස්සරලා පව් හෝ පින් හෝ ධාන හේතුවක් ඉතුරු වෙලා නැතෙනවා. අන්න ඒකට කියනවා බද්දෝ මාරස්ස. මායයට බැඳෙනවා. පංචස්කන්ධය ආත්මකට ගැනීමෙන් මායයට බැඳේ. අන්නේ බැඳෙන කටයුතු කරන පුද්ගලයාට කියනවා පෘථග්ජනයා. එහෙනම් පෘථග්ජනයාට පව්මත් කරන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගන්නත් පෘථග්ජනයාට ඊට හොඳ පිනුක් කරන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගන්නත් පෘථග්ජනයාට කැලේට ගිහින් භාවනා කරලා ධානය උපදවා ගන්නත් පුළුවන්. හැබැයි පවේදී, පිනේදී, ධානයේදී තුනේම උට මගේ මම මගේ ආත්ම කියන මුලාව තියෙනවා. මේ තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සලා සමාජයේ තුන් භවයේ සකස් වෙච්ච හැටි. මම මේක මෙහෙමත් කියනවා. කැලෑවල් තුනක් තියෙනවා. එකට එකක් පොඩ්ඩක් ඈතින් තියෙන්නේ. එක කැලෑවක කොටියෙක් ඉන්නවා. ඒ කැලෑවේ ජලයේ ආහාර හිඟ වෙනවා.
එහෙනම් යාට කැලේ එපා වෙනවා. ඒ කැලේ අතහැරලා අනිත් ළඟ කැලෑවට එනවා. ටික කාලයක් ඉන්නකොට ඒ කැලෙත් හොඳ නැති වෙනවා. ඊළඟ කැලෑවට යනවා. දැන් කොටියා කැලෑ 3ක් මාරු කළා. හැබැයි ගම්බද භාෂාවේ තියෙනවා කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. පවේදී පෘථග්ජනයාට මම වෙන්නේ පව. පව හොඳ නැහැ කියලා අතෑරියට මම කියන මුලාව පිනට එනවා. දෙවෙනි කැලෑව. දැන් පිනේදී පින මම මගේ ආත්ම. ඒක හොඳ නැහැ කියලා අතෑරලා අත්කිලමතාන යෝගින් කැලේට යනවා. දැන් ධානයේදී ධානය මම මගේ ආත්ම. සත්‍යය කාම රූප අරූප භවත්‍රය ඇවිද්දවන්නේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මය බව විපල්ලාස සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔබ හොඳ එක නරක එක පුද්ගලයෙක් වශයෙන් බෙදාන තියෙනවා පව්පින් කියලා. ඒක සම්මුතියක්. ඒ ආරි සත්‍ය අර්ථයෙන් නෙවෙයි. ඒ නේත මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක සම්මාදිට්ඨිය ආරි සම්මාදිට්ඨිය කියන බෙදීම යටතේදී මෙලොව පරලොව පින්පව විපාක විශ්වාස කරන්නේ නැත්නම් නේත මිත්‍යා දෘෂ්ටිය. එතකොට පින්පව විපාක විශ්වාසයක් නැහැ. මෙලොව පරලොව වශයෙන් විපාක දෙනවා කියලා විශ්වාස කරන එක දසවස්තුක සම්මාදිට්ඨිය. ඊටත් එහා ගියාම තියෙනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා එකක්. මේ ආර්ය සම්මාදිට්ඨියේ ගමන ආර්ය සම්මාදිට්ඨියේ සීලය මේවා මේ දැන් තියෙනව නෙවෙයි. දැන් මේ ඔබට තියෙන්නේ පෘථග්ජන භාවය තුළ තියෙනා වූ දානීය සීල භාවනා. දෙය තුනම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. තුනටම හම්බ වෙන්නේ මරණින් එහා පැත්තට විපාක. එනිසා අපි කර්ම විපාකවල හොඳ එක ලබන්න සංසාරයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කර්ම විපාක යොදාගෙන තියෙනව ඇරුණාම සසර ගමන නිමා කරන්න අවශ්‍ය ධර්මයේ තේරුම් අරන් නැහනේ. තව එක වචනයක් පැහැදිලි කරලායි මම මේ බණ ටික කියන්න අපි. රූප කියන්නේ ශරීරය කියලා හිතලා අරමුණ වරද්දාගත්තා වගේම බුදුදහමේ pāli භාෂාවේ තියෙන අනිච්ච සහ සිංහල භාෂාවේ තියෙන අනියත බව දෙක එකක්වට ගැනීම මේ සමාජයේ මුලා වීමට ලොකුම හේතුවයි. අහලා තේරුම් ගන්න උතන තමයි වැදගත්ම තැන. ඔබට නෙමෙයි මේ ලෝකේ ඉන්න ඕනෑම ආගමිකයෙකුට නැත්තම් මිනිස්සෙකුට පෙනෙනවා. වතු පිටි ගෙවල් දොරවල් හරක බාන ඇඳුම් පැළඳුම් මේ සියලු දේවල් හැමදාම තියෙන්නේ කැඩිලා බිඳලා යනවා දි รา පත් වෙනවා. ඒක සිංහල භාෂාවෙන් අනියත බව. අනියත බව. නියත නැහැ. වෙනස් වෙනවා. ඒක දේශනා කරන්න බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ නැහැ. මොකද මේ ලෝකේ ඉන්න ඕන කෙනෙකුට ඕක තේරෙනවා. නමුත් ඒ අනියත බවයි බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යයි දෙකක්. අන්න ඒක හොඳට ඉගෙන ගන්න. මේ අනියත බව දකින්නේ අපි ඇස් දෙකෙන්. කිසිදුනවා පේනවා, ගෙවල් දොරවල් දිලා යනවා පේනවා. බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන්න කියලා තියෙන ඇස් දෙකෙන්ද? නෑ, සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. එහෙනම් ඒ අනිත්‍ය නුවණින් බලන්න ඕන දෙයක්. නුවණින් කියන්නේ දෙනුවන් නෙමෙයි, ප්‍රඥාවෙන්. මොනවද බලන්න ඕන? වතු පිටි වලද, ඉඩ කඩන් වලද, හරක බාන වලද අනිත්‍ය බලන්න ඕන? නෑ, සබ්බේ සංඛාරාවල. එහෙනම් මේ සබ්බේ සංඛාරා සම්බන්ධයෙන් අපේ දැක්ම මොකද්ද? බුදුහාමුදුරන්ගේ දැක්ම මොකද්ද කියලා තෝරගන්න වෙනවා. මගේ ධර්ම දේශනාවල මම ගන්නවා බිදුර කියලා සූත්‍රයක්. බිදුර මා ප්‍රාණ බයන්නේ පටන් ගන්න. පේලි තුනයි තියෙන්නේ. කොද්දකනිකාය තමයි තියෙන්නේ. ඔය බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාම බුදුදහමේ අනිත්‍ය නොවන බව පෙන්වන්න පුළුවන් හොඳම තැන. පළවෙනි පදේ බිදුරායම් භික්ඛවේ කායෝ. තේර්ම සිංහලෙන් මහණෙනි මේ කය කැඩී බිඳී යන සුළුය. ළමා තරුණ මැදිවිය මහලු කෙස් සුදු වෙලා දත් ඇටලා පොළොවට පස් වෙලා යනවා. ඒ වෙනස අනිත්‍ය නෙවෙයි බිදුර. බිදුරන්. කය එක්කලා උදේ දවල් හවස සිත වෙනස් වෙනවා. චක්කු සෝත ගාන જીවහා ක්‍රමයට. ඒකට කියනවා විඥානං. විඥානං භික්ඛවේ පබංගුරං. විඥානයත් නිරන්තරයෙන් ඇහෙන් කරට කනින් නාසයට හට ගන්නවා බිදෙනවා. ඒකත් අනිත්‍ය නෙමේ පබංගුරං. කායංච බිදුරතෝ ඤත්වා විඥානංච පබංගුරං. බුදුහාමුදුරුවෝ දාන්නේ කාය බිඳෙන බව දැනගන්නලු. විඥානයත් යලි යලි හටගත්තාම බිඳෙනවා කියලා දැනගන්නලු පබංගුරං. එහෙනම් කාය සහ සිතේ දෙකේ වෙනස් වීම ත්‍රිපිටකයේ අනිත්‍ය නෙවෙයිනේ. කවුරු හරි ඔබට ඒක ඉගන්වනවා නම් උගන්නප කෙනත් වැරදි, ඔබ තේරුම් ගත්තා නම් මේකත් වැරදි. ඇයි? ඒක සබ්බේ සංඛාරා අනිච්චාත ගල්පන්න බෑනේ. අපි සබ්බේ සංඛාරා කොතන තියෙනද බලන්න මේකත් කතා කරලා ඉමු. අලුත් මයට මේ නැත්තම් මේව දන්නවා මගෙන් බණ අහපු අය.
මේ නගර සභාව තුළ ලොරියක් එනවා ට්‍රැක්ටරයක්. ඔබ කසල බැහැර කරලා තියලා තිනවා ඔක දාගෙන යනවා. ඒ කසල වලට තමයි සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායන්ෙන් සංකාර කියන්නේ. ඒ කසල ගුණගඩක දැම්මත් කොහෙ තිබ්බත් ගෙදර තිබුණත් ටිකක් කල් යනකොට දිරා යනවා. කසල දිරා යන එක නෙමෙයි බුදු සමය අනිත්‍ය කියලා කියන්නේ. කසල ගැන කතාවක් ත්‍රිපිටකේ නැහැ. අපි හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ කසල දිරා යන එක තමයි අනිත්‍ය කියලා දේශනා කරුවයි කියලා. ඒ ඉඳන්දී මිනිස්සෙක් මැරුණාම ගයක් දොරක් උඩු වුණාම ඉදුරක් කරුණාම දිගානක් කරුණාම අනිත්‍යයි. කල්පනා කරුවේ නෑ නේද ඇස් දෙකෙන් අනිත්‍ය දැක්කේ කියලා. බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන්න කිව්වේ ඇස් දෙකෙන්ද නුවණින්ද? නුවණින් දකින අනිත්‍ය තේරුම් ගන්න බුදු සමයේ මේ දුක අයින් කර ගන්න ඕන නම්. එහෙනම් ඊළඟ සූත්‍රයේ මොකද්ද මෙතන තියෙන්නේ? මොනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා? සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරණාම ධම්මා. උපදි කියන්නේ දෙල් කොළ නම්, කොස් කොළ නම්, අඹ කොළ නම්, ඇඳුම් පැළඳුම් නම් ඒවා දිරලා යන එක අනිත්‍ය විදිහට මම පිළිගන්නවා. හැබැයි බාහිර ලෝකේ කිසිවක් නෙමෙයි උපදි කියන්නේ. උපදි කියන්නේ උපාදානයන්ට, කෙලෙස් වලට. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා හට ගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා තමයි උපදි. උපදි සම්බන්ධයන්ගෙන් නිත්‍ය සුඛාත්ම බව පෘථග්ජන භාවයයි. උපදි සම්බන්ධයෙන් අනිත්‍ය අනාත්මය පිළිගැනීම ආර්ය භාවයයි. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න මේ පරිවර්තනයයි වෙන්න ඕන. උපදි කියන්නේ මොනවද දන්නෙත් නෑනේ. අන්න උපදි සම්බන්ධයෙන් බලන්න ඕනේ. ඇස් දෙකෙන් නෙමෙයි නුවණින්. නුවණින් දකින අනිත්‍ය. මොනවද සබ්බේ සංඛාරාවල උපදි තියෙන්නේ? දැන් සබ්බේ සංඛාරා හොයාගනිමු. පළවෙනි එක සයන්න බින්දු අල්ප ප්‍රාණ කායන්ෙන් සංකාර කසල. මේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධයක් තියෙනවා නේද? මේකට එකතු වෙන જાති වලට මොනවද කියන්නේ? බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ දෙන්න එකඟ වෙනවා. එහෙමයි කියන්නේ කියලා. පරිමංසන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයා මේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධයට පව් එකතු කෙරුවොත් අපුඤ්ඤාභි සංකාර කියනවා, පින් එකතු කෙරුවොත් පුඤ්ඤාභි සංකාර කියනවා, ධාන ස්කල් එකතු කෙරුවොත් ආනිජ්ජාභි සංකාර කියනවා. මේ තුන ත්‍රිපිටකයේ සබ්බේ සංකාරා. බුදුහාමුදුරුවෝ පිරිනුවම් ගඩින් නැතන් කය ආතාරය දාන්න පෙර සරියුත් මහරහතන් වහන්සේ හිතනවා අපි බුදු පියාණන් වහන්සේ එකතු දේශනා කරපු ධර්ම ටික කොටස් කරලා සංග්‍රහ කරලා තියන්න ඕනේ. එකේ දෙකේ තුනේ හතරේ පහේ දක්වා 11 දක්වා විශාල කොටසක් සංග්‍රහ කරලා ලියනවා සංගීති සූත්‍රය. සංගීති සූත්‍රයේ තුන්වෙනි කොටසේ තියෙනවා සංඛාරා කියන පදේ විග්‍රහ කරලා තයෝ සංඛාරා. තයෝ සංඛාරා විග්‍රහ කරන්නේ කාය වචී මනෝ හරි බාහිර වස්තු කියලා නෙවෙයි. අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි. අර බුදුහාමුදුරන්ට සරියුත් හාමුදුරුවෝ ගැලපුණා නේද? මම එහෙමයි ඒවා හොයාගන්නේ. දැන් අපුඤ්ඤාභි සංකාර කියන්නේ පව් වලට. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින් වලට. ආනිජ්ජාභි සංකාර කියන්නේ ධාන කුසල වලට. පව් එකතු කරුවොත් පව් නිට්ටයයි. එහෙනම් පවෙන් පරලෝ යන්න. පින් එකතු කරුවොත් පින් නිට්ටයයි. පිනෙන් පරලෝ යන්න. ධාන එකතු කරොත් ධාන නිට්ටයයි. ධානෙන් පරලෝ යන්න. සත්වයා අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්නේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මනං වූ මිත්‍යා දෘෂ්ටිය තුලයි. ඒකටයි මගේ මම මගේ ආත්ම කියන්නේ. කුද්දක නිකායේ තියෙන සූත්‍ර 7-8ක එක ගාතාවක්. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංකාර පච්චය. යම් දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංකාර හින්දා. සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ. සංකාර නිරෝධ කෙරුවොත් දුක හට ගන්නෑ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ සංකාර රැස් කරන්න දේශනා කරේ නෑ. සංකාර නිරෝධ කරන්න බණක් දේශනා කරේ. කොහොමද සංකාර රැස් වෙන්නේ? අර ස්කන්ධ පංචකයට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන්. අන්න පෘථග්ජන භාවය. ඒකට කියනවා නිත්‍ය සුඛ ආත්ම. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් මායයට බැඳේ සසරට බැඳේ. පෘථග්ජනයයි කියන්නේ ඉස්කෝලෙන් ගිහින් අනිච්චන් දුක්ඛං අනාත්තා වචන තුන ඉගෙන ගත්තට සියලු සංස්කාර සම්බන්ධයෙන් ඒ මොහොතේ මගේ මම මගේ ආත්ම සංකල්පයෙන් ගන්න කෙනාට. මේ මගේ මම මගේ ආත්ම සංකල්පය තුළ ඉඳමින් පන්සිල් ගන්න, අටසිල් ගන්න, සුවාමරෙන් උපසම්පදා වෙන්න, චෛත්‍ය හදන්න, බෝධි හදන්න, අරලිය මල් ලක්ෂ ගණන් පූජා කරන්න, දාස්පේති අක්කර ගණන් හදන්න පුළුවන්. ඒවට පිනුත් තියෙනවා. හැබැයි මගේ මම මගේ ආත්ම සංකල්ප නිසා හට ගන්නා වූ අටලු දහමේ කම්පාවෙන් කාටවත්ම මිදෙන්න බෑ. අන්න දැන් අර ලෝක ධම්ම සූත්‍රයට අපි ගලපනවා. අරමුණේ ඇලුනහම
මගේ මගේ ආත්ම වෙනවා. ඇලීමටයි මගේ මගේ ආත්ම කියන්නේ. එතකොට මම ඉන්නේ ස්කන්ධ පංචකය තුල තරහ විදිහට, බය විදිහට, වෛරය විදිහට, ඇලීම තුල. අන්න සක්කාය දිට්ඨිය. ඇලෙන්නේ නැත්නම් නේතං මම නේතු හමස්මින් මේ සෝවත්තා. අරමුණ හට ගන්නවා පංචස්කන්ධතාවය මම කොට ගන්න නැත්නම් ස්කන්ධ පහ නැති වෙනවා. මම කොට අරගෙන නැස එකට කියනවා අනිත්‍ය සුඛාත්ම. මම කොට ගන්න නැතුව නැසෙන එකට කියනවා අනිදුක්ඛානාත්ම. මම කොට අරන් නැසුනොත් හේතු ඉතුරු වෙනවා සසර ඇවිදින්න. ඒකට කියනවා කර්ම රැස් වෙනවා. මම කොට ගන්න නැතුව නැසුනොත් හේතු ඉතුරු වෙන්නේ නැහැ කර්මක්ෂය වෙනවා. පාරට යන්න මම කියන විදිහට කෙලින් හිට ගන්න. පාදයක් ඉදිරියට තියන්න. පොඩ්ඩක් ඉස්සරහට යනවා දැවුන නමුත් තවම යවුන්නේ නැහැ. ඊළඟ කකුල අරන් ඉස්සරහින් තියන්න අඩියක් ඉස්සරහට ගියා. තනි කකුල මාරු කරමින් ඔබට මේ ලංකාව පුරා ගිහින් එන්න බැරිද ඉස්සරහට පාදයක් තැබීම ඔස්සේ? පාදයක් ඉස්සරහට තැබීම ඔස්සේ ගමන යන්නාසේ වර්තමාන ස්කන්ධ පංචකේ උපාදානයක් බවට පත් කරගෙන ඔබ පවට පිනට ධානයට ඉතුරු හේතු තියෙන තාක්කල් ඔබට ලංකාව වටේ නෙමේ සංසාර වටේම ගිහින් එන්න පුළුවන්. කෙනෙක් සංසාරයේ ඇවිද්දවන්නේ මේ පවට පිනට හේතු ඉදිරියට හේතු තැබීම. ඒ හේතු තියන්නේම මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒ පෘථග්ජනයාගේ වැඩේ. එහෙනම් පෘථග්ජන ඉන්න පවෙන් අපාය යන්නත් පුළුවන්, පිනින් දිව්‍ය ලෝක යන්නත් පුළුවන්, ධානයෙන් බමලෝ යන්නත් පුළුවන්. හැබැයි භවගාමී විනා භව නිරෝධගාමී ධර්මයට ඇවිදින්නේ නැහැ. ඔන්න ඔතනයි අපේ රටේ බුද්ධ ආගම තියෙන්නේ. ඕක කියන්න මං එන්න ඕන නැහැ. ඕන කෙනෙක් මේ රටේ කියයි. ඕට එහා ගිහින් තියෙන එක කියන්නයි මම වර්මන කියන්න එන්නේ. දැන් මේ ලෝක ධම්ම සූත්‍රය කොහොමද පෙන්වන්නේ? අන්න අසුත පුතග්ජනයට ලාභය, අලාභය, සැප, දුක, නිന്ദා, ප්‍රශංසා, බාහිර සිද්ධිය සිදු වෙනවා. ලාභයේ ඇලෙනවා, අලාභයේ ගැටෙනවා. ඇලෙනවට කියනවා අනුරුජ්ජති, ගැටෙනවට කියනවා පටිවිරුජ්ජති. අර මමත්වයෙන් ගන්න හැටි. අන්න මමත්වයෙන් ගැනීම නිසා මේවා සමග ඇලීම ගැටීම නිසා ඒවා නැති වෙනකොට හුට දුක හට ගන්නවා. එතකොට ලාභ නෙමේ දුක් ගෙනත් දෙන්නේ. අර අල්ලා ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම, ඇලීම සහ ගැටීම. ඇලීමෙන් අල්ලා ගන්නවා, ගැටීමෙන් එපා කියනවා. දෙකම අල්ලා ගැනීම. දැන් ඉතින් ඔබට මොනතරම් ධනෙ තිබුණත්, මොනතරම් උගතෙක් වුණත්, මොනතරම් ගිහි පැවිදි මට්ටමේ උගතෙක් වුණත් ඔබගේ දර්ශනය මගේ ආත්ම නම් විවාහයේ දෙදරන්නේ නැද්ද? සහෝදරත්වයේ දෙදරාගෙන යන්නේ නැද්ද? අසල්වාසිය සමග හොඳින් ඉන්න බෑ කිරිපැණි වගේ ඉන්න බැරි වෙනව නේද? මට අල්ලන්නේ. ඔක්කොම බිඳ වැටෙනවා. මේ සම්බන්ධතා බිඳ වැටෙන්නේ මේ ලෝභය, ද්වේෂය, මෝහය නැමැති මගේ විසින් බව තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ සැපසේ ඉන්නට ලෝභය, ද්වේෂය, මෝහය මරා දාන්න ඕන ජීවිතෙන්. ඔබ ඉතුරු වෙද්දි. පරණ කතාවක් තියෙනවා. වෙලාව නම් ඉවර වෙන්න දෙන්නේ කතා කියකින් වෙලාවක් නැහැ. ඔබේ ජීවිතේ ප්‍රශ්නයක් නිසා මම මේක කියන්නේ. මංගල පෝරුවේදී දෑවැද්ද හම්බුන්නේ නැති වුනහම නැත්තම් මුද්දක් ගේන්න බැරි වුණාම එදායින් පස්සේ කසාදේ දෙකට කැඩලා දික් කසාදේට යනවා නේද? බොහොම පොඩි දෙයක්. දික් කසාදයක් බවට පත් කරන්න ඔබ පුලුකු දෙයක් කරගන්නවානේ. මේ කතාව රටේ ප්‍රසිද්ධ නාලිකාවක සාකච්ඡාවකදී එලි කරපු දෙයක්. දැනට අවුරුදු 10ක් 15කට පෙර දැන් නම් ඒවා තියනවද නැද්ද දන්නෙත් නැහැ. මම බලන්න වෙලාවකුත් නැහැ. මේක පෞද්ගලික ප්‍රශ්නයක් වුණාට මේක ඔබේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයක් දුරදි ගෙන හැටි තේරුම් ගන්න මේක ඉගෙන ගන්න. පුංචි දෙයක් නෙමෙයි, නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙයක් නෙමෙයි, මහ විශාල ගහක් බවට පත් කරගන්නේ ඕගොල්ලෝ. ඒ කරගන්නේ මේ මගේ ආත්ම කියන ගොංකම හින්දානේ. වෙන මොකක්ද ආයේ? කොහොමද මේ කතාව? උදෑසන වැඩට යන්න ස්වාමි පුරුෂයා වොෂ්රූම් එකට ගිහින් බත් ටියුබ් එක මැදින් මිරිකලා බ්‍රෂ් එකට දත් බෙහෙත් අරගෙන දත් මැදලා තියලා එනවා. නෝනාගේ නීතිය ඒක නෙවෙයි. දත් බෙහෙත් ටියුබ් එක අග ඉඳලා ටික ටික මිරිකන්න ඕන ඉවර වෙන්න බෑ. ගිහින් බැලුවා කවුද මන්ද මේක මැදින් මිරිකලා වැරදි වැඩේ. එයා දත් මැදලා එළියට එන් කවුද මේක මේ මෙහෙම මිරිකලා තියෙන්නේ? බැලුවාම ස්වාමි පුරුෂයා. වැරදිනේ වැඩේ. දැන් ඉතින් මේ වැරද්දක් වශයෙන් ස්වාමියා පිළිගන්නේ නැහැ. මොකද ඔක කොහොම මිරිකුවත් ඉවරනකම් මිරිකලා ගන්න පුළුවන්. අරයා ඉන්නවා ඒක වැරදි කියන දෘෂ්ටියේ. මත දෙකක හිටියා. මෙයාගේ මම වැරදි, මෙයාගේ මම හරි. ඒ තමයි මම. දැන් ඉතින් මේ නිසා ආඩාපාලි කියන්න පටන් ගත්තා. එක එක කියන්න ගත්තාම අර මනුස්සයාට ටිකක් තරහ ආවා. තරහ ආවම තරහෙන් බනින්න ගත්තා. බනින්න අර මනුස්සයාත් බනින්න ගත්තා. ඊට පස්සේ කම්මුල ටිකක් ගැහුවා. ඇයි මේක පිළිගන්නේ නැහැ නේ කොච්චර කිව්වත්. අන්තිමට ගෑනු එක්කෙනා තරහ වෙලා ගෙදර ගියා.
ගෙදර ගිහින් පස්සේ කාලෙක නඩුවක් දානවා මේ මිනිහා එක්ක ඉන්න බෑ කියලා දික්කසාදෙට. දත් බේත් ටියුබ් එක මැදින් මිරිකලා දත් බේත් ටිකක් ගන්න එක දික්කසාද වෙන්න තරම් බරපතල දෙයක්ද? කවුද මේ මේ කන්ද කරගත්තේ? පෘථග්ජනයා. මේ ඔක්කොම ප්‍රශ්න පෘථග්ජන භාවය තුළ හදාගෙන විඳවන්නේ මේ මිනිස්සු. අපරාධේ. තේරෙනකොට තේරෙයි මොන එකකට මේ බුදුදහම තේරුම් ගන්න නැතුව මෙහෙම විඳවනවාද මේ ගෙවල් වල කියලා. ඒ උදාහරණයක් විතරයි කිව්වේ. මේ සියලුම ගැටුම් බාහිර ලෝකේ නැහැ. Taman හදාගෙන ඉන්නේ. ඕක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. දැන් ඒකට තමයි කියන්නේ නিত্য සුඛ ආත්ම. අපි මගේ ආත්ම දිගේ තෙම සංස්කාරයන් නিত্য සුඛ ආත්මයි. අන්න සංස්කාරයන්ගේ නিত্য සුඛ ආත්මය පවටත් ගන්න පුළුවන්, පිනටත් ගන්න පුළුවන්, ධානයටත් ගන්න පුළුවන්. මේක ඔස්සේ සතර ඇවිදින්න පුළුවන්. අන්න බාර ගැනීමෙන් මම හැදේ. මම හැදෙන්නේ කොහොමද? බාර ගැනීමෙන්. දැන් බුදුහාමුදුරුවෝ මේ සසර ඇවිදින්නට හේතු ඉතුරු වෙන එකට තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ. ඔබ දන්නේ නැහැ ඒක. ඔබ හිතනවා පව් විතරක් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ඇයි පවෙන් විතරද මැරෙන්නේ? පින් කරපු අය මැරෙන්නේ නැද්ද? පිනෙන් පරලෝකියාම අවිජ්ජා පත්‍ය සංඛාරා නෙවෙයිද? ඇයි ජාති ජරා මරණ වලින් මිදිලාද? ධානයෙන් පරලෝකියාම මරණින් මිදිලාද? ආයෙත් ආපහු මෙහාට එනවා නේද? අන්න අර තණ්හා උපාදාන භවිද්‍යා සංඛාරා කියන වචනේ පව තුනක් තියෙනවා, පින තුනක් තියෙනවා, ධාන තුනක් තියෙනවා. ඒ හින්දා පවත් භවගාමී, පිනත් භවගාමී, ධානයත් භවගාමී, බුදුහාමුදුරුවෝ භවගාමී නෙමෙයි, භව නිරෝධගාමී. කර්ම කරන්න කර්මපතේට අහු වෙන්නේ නැතු වෙන්න මන්දයත් මේ ජීවිතය සහ පරලෝ ජීවිතයට ප්‍රවෘත්ති විපාක අවශ්‍ය බැවින්. එහෙනම් මේ කියන්නේ යහපත් දේවල් කරන්න එපා කියන එක එහෙම නෙවෙයි. කරන්න එපා යහපත් දේවල්. යහපත් දේවල් ඕන තරම් තල්ලි තියෙන තරමට කරන්න. හැබැයි කරලා මට ඊළඟ ජීවිතේට මේ වගේ 10 ගුණයක් ඕන කියලා ඇලෙන්න නම් එපා ඒකේ. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. පින නෙමේ වැරද්ද. පරාර්ථකාමී නොවි මට ලබන්නයි මේ දෙන්නේ කියලා අර මම ඉස්සර කරගන්න එක වැරද්ද. ඉතින් ඔක තේරෙන උදාහරණයකින් කියනවා මෙහෙමයි. ඔන්න ගමේ ඉන්නවා මසුරෙක් කොහේ හරි. මලක් පහනක් පූජා කරන්නේ පන්සලට යන්නේ බාණයක් දෙන්නේ මොකක්වත් නැහැ. අසනීප වෙච්ච ගෙදර ඉන්නවා මිනිස්සෙක්. අනික් කට්ටිය ඔක්කොම බලන්න යනවා. මෙයාට බලන්න යන්න කාරණයක් නැහැ. මෙයාට අසනීප වෙනවා. කකුලේ හරි බෙල්ලේ හරි කොහේ හරි අමාරුවක්. ඕන් කවුරු හරි නැකත් කාර්යයක් කියන ඔකට බෝධි පූජා තියන්න ඕනේ. මම පන්සලට ඇවිදින් බෝධිය ගාව බේත් ගොඩ ගහනවා. මොකද මේ හෙම්බිරිසය හැදී කියලා චෛත්‍යයට බෝධියට. නෑ Tamande හොඳ වෙන්න. අර ආත්මාර්ථය නෙවෙයිද? ඒ බේත් ටික අර වෙද මහත්තයාට දුන්නා නම් හරි ආයුර්වේදයට දුන්නා නම් හරි අර ලෙඩා බලන්න ගිහින් දුන්නා නම් හරි පින් සිද්ධ වෙන්නේ නැද්ද? මේ තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යව තමයි මේ මිනිස්සුන්ගේ තියෙන තණ්හාවට අනුපදයක් එල්ල කෙරුවේ. ඒක තිරික්කලන් දානංච දසදහසක් තිරික්කලන් ලබ්බති. එක තිරික්කලක් දීපුවම 10000ක් හම්බ වෙනවා. එහෙනම් මේ දෙන්නේ ආසාව අතහරින්න මේ 10000ක් ලබන්න. ඉතින් ලෝභය නෙවෙයිද? මේ කතෝලික ධර්මයේ බයිබලයේ තුල නැද්ද වම් අතින් කරන දේ දකුණු අත නොදීමේවා කියලා. මේ සමාජයට උදව් උපකාර කරන්න ඕනේ. බෙර ගහන්න, කෑ ගහන්න, බිත්තර දාපු කිකිලි වගේ කෑ ගහන්න නෙවෙයි. අපිත් මේ පුංචි පිනක් කරලා ඒකට මහ විශාල ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නෑ පින කළාම බලාපොරොත්තු නැතුවම තමයි විපාක දෙන්නේ. මොකද පව් කරපු කට්ටිය විපාක දෙයන් කියලා ඉල්ලන්නේ නෑනේ. ඒක කර්ම න්යාමයේ හැටි. ඒ හින්දා මේ පින කියන්නේ කෑ ගහන්න ඕන එකක් හරි ප්‍රදර්ශනය කරන්න ඕන එකක් හරි කාගෙන් හරි සම්මාන ලබන්න ඕන එකක් හරි එහෙම එකක් නෙවෙයි. පරත්තම් පටිපජ්ජත කියන්නේ දුකටපත් වෙච්ච පුද්ගලයාට උදව් කරලා තනියෙන් සතුටු වෙන්න. කර්ම විපාක වාරයේ සසර වසන්තාක්කල් වළක්වන්න බෑ කාටවත්. ඒක ස්වයංක්‍රීය නිර්මාණයක් නෑ. දැන් මෙන්න මේ අසෘත පුතග්ජනයා ලාභේ අලාභේ නිന്ദා ප්‍රශංසා හතරේදී ලාභේදී ඇලෙනවා අලාභේදී ගැටෙනවා. අනුරුජ්ජති පටිවිරුජ්ජති. ඒකට කියනවා චිත්තම් පරිදාය තිට්ඨති. සිත එකෙන් වැහිලා යනවා. මෙන්න මේ අනුරෝධ විරෝධ සමාපන්න තුල හේතු ඉතුරු වෙනවා. ඒ නිසා ජාති ජරා මරණ වලට යන්න සිද්ධ වෙනවා. අටලෝ දහම මම කොට ගත්ත පුද්ගලයා ලෝක ධර්මයන්ගෙන් මිදෙන්නේ නැහැ. ජාති ජරා මරණ වලින් මිදෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා. අන්න අපට මේ ධර්මයේ අනිදුක්ඛානාත්මේ පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්මේ නැති සමාජය තුල අපි සංස්කාරයන්ගේ නිත්සුකාත්මය තුළ තමයි පන්සිල් අටසිල් දසසිල් උපසම්පදා සිල් රකින්න මේ සම්මුතියක ඉන්නේ. අර මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ඔය සම්මුතිය ඇරුණාම ආර්ය පරපුර නැති වෙන්න ඇති. ඒ ඔවුන්ට බැරි නිසා නෙවෙයි. ධර්මයේ අර්ථ විග්‍රහය
අනිත්‍ය බාහිර ලෝකයේ අනිත්‍ය ස්කන්ධ පංචකයේ අනිත්‍ය එකක් කරපු නිසා. අනිත්‍ය කියන්නේ ස්ථිර බව නෙමෙයි නැති බව නෙමෙයි මම නොවන බවනේ. දුක්ඛ කියන්නේ මගේ නොවන බව, අනාත්ම කියන්නේ මගේ ආත්ම නොවන බව. මොනවද? වතු පිටියට කඩන්න නෙමෙයි. රාගය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැත්නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා මේවා තමයි. මගේ සහ මම සහ මගේ ආත්ම සහ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන ඉන්න වෙන්නේ. මගේ මම මගේ ආත්මකට ගැනීම වෘතග්ජන ප්‍රතිපදාවයි. ඒ නිසා මොනතරම් සැපහෙව්වත් ධනවත් උගත් බුද්ධිමත් වෙලා අර අවුරුදු දෙක දුරදිග යමින් විවාහ සාර්ථක වෙන්නේ මෙන්න මේ ධර්මය නොදන්නාකම. අන්න ජීවිතේ ධර්මයේ කියලා මම ඔක එදුවෝක තේරුම් ගත්ත නිසා තමයි. බෙන්දා දවස වාගෙම ඉන්න. එක පිඟානේ බත් කපු දවස වාගෙම සහෝදරත්වයේ අවසානයේ දක්වා ගෙනියන්න මේ දත් බේත් ටියුබ් එක මිරිකන එක වැරදි කියලා ගත්තේ නැත්නම් ප්‍රශ්නේ දුරදිග යන්නේ නෑ නේද? තමන්ගේ මතයට අනුව අනිත් අය හසුරවන්නට යාම තුළ නෙමෙයිද මේ ගැටුම දුරස්ත වෙලා යන්නේ. මේක තුළ චිත්තාභ්‍යන්තරයේ ලෝභය, දේශය, මෝහය ටික ටික වැඩෙනවා. වැඩෙන්න ජීවිතයේ දුක් වැඩි. බුදුහාමුදුරුවෝ මේකට දේශනා කරනවා විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් උකට දුක් 100ක් තියෙනවා. එතකොට ජීවිතේ නෙවෙයි ඇලෙන කරුණු සංඛ්‍යාව ඉහළ යන එකයි දුක් වෙන්නේ. ඒ නිත්‍ය සුඛාත්මයට තමයි එකේ සිට මේක දහදහ දක්වා ඉහළ යන්නේ. අන්න එතෙන්ට ධර්මය යොදා ගන්න. අනිදුක්ඛානාත්ම. ඒ තමයි ධර්මය. දැන් ඇලෙන්නේ නැහැ. හටගත්ත දේ නැසෙන්නේ ඉදිරියට හේතුවක් නොතබා. ඉදිරියට හේතුවක් ඉතුරු නොවි නැසෙන එකට තමයි අනිත්‍ය කියන්නේ. ඒ රූප පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි හෝ ආනිජ්ජාභි සංකාරයේ අනිත්‍ය නුවණින් බලන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ වක්කලියට ධර්මයේ දකී බුදුන් දකී කියලා දේශනා කරලා තියෙන්නේ. කෙලින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයට එන දේ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. පංච උපාදානස්කන්ධයට එන දේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් දකින්ට ඒ තමයි ධර්මය බුදුහාමුදුරුවෝ අදාළපු බුදුන් දකින්ට අවශ්‍ය ධර්මය. බුදුහාමුදුරුවන්ට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මයමයි ධර්මය. රාහුල හාමුදුරන්ට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මයමයි. වක්කලීට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මයමයි. මටත් එහෙමයි ඔබටත් එහෙමයි. එබැවින් ධම්මං සරණං ගච්ඡාමි පදයට අර්ථ දෙකක් නැහැ ගිහියාට පැවිද්දාට ස්ථිර පුරුෂයාට කියලා. එහෙනම් ඔබ පෘථග්ජන භාවයෙන් මිදෙන්න වෙනවා දුකින් මිදෙන්න. පෘථග්ජන භාවය තුළ අபிසංකාර රැස් වෙනවා. ඒතර සසර ගමන හේතු ඇරුණාම අபிසංකාර කියන එකේ තේරුම අනාගත විපාක දෙන හේතු. ඒ වගේම මේත මිත්‍යා දෘෂ්ටිකයා මරණින් මතු අපායට දසවස්තුක සම්මාදිට්ඨියා මරණින් මතු කාම ස්වර්ගයට ධානලාභියා මරණින් මතු රූපී අරූපී බඹතල වලට කර්මක්ෂය කරන කෙනා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. සම්මාදිට්ඨියක් තියෙනකට ආර්ය සම්මාදිට්ඨිය කියනවා. ඒක දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන. ඒකේ තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් තියෙන්නේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් බවට පත් වෙන්න නම් ඔබ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය හඳුනාගෙන ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න වෙනවා. අර පෘථග්ජන භාවයට මාර්ගඵල ගේන්න කවදාවත් බෑ. අන්න බුදුහාමුදුරුවෝ මේ ලෝක ධර්ම සූත්‍රය දේශනා කරමින් ලෝක ධර්මයේ ඇලෙන්නා පෘථග්ජනයා ඒ නිසා දුක හටගන්නේ. ලෝක ධර්මයේ නිසා නෙමෙයි ඇලීම නිසා. අනුරෝධ විරෝධ සමාපන්නෝ. තේරුම් ගත්ත පුද්ගලයා න අනුරුජ්ජති න පටවිරුජ්ජති අල්ලගන්නේ ලාභයි හරි අලාභයි හරි සැපයි හරි දුකයි වශයෙන් ස්කන්ධ පංචකේ මම මගේ ආත්ම කොට ගන්නෙ නෑ. ඒකට අල්ලගන්නේ නෑ. එතකොට ස්කන්ධ පංචකේ හේතු නැසෙන්නේ ඉතුරු නොතබා. එහෙනම් ඔහු ජාති ජරා ශෝක මරණ වලින් මිදෙනවා. අර ditth ධම්ම පරියායේ පටිසෝතගාමි. ඒ භාවනාව පැත්ත. අර ප්‍රමාදයේ පැත්ත. මේ දේවල් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්ම අවබෝධය ලබා ගන්න ඒ ධර්ම ශ්‍රවණේ බලාපොරොත්තුවයි. අනතුරු මේ කර්මක්ෂය කිරීමේ කර්මය ආරම්භ කරන්න ඒ භාවනාවයි. බුදුදහම සම්පූර්ණයෙන්ම ත්‍රිපිටක සූත්‍ර දේශනා භාවනාව ගැනමයි කියලා තියෙන්නේ. ඕනෑම සූත්‍රයක් භාවනාව ගැන කියලා තියෙන්නේ. ඒ භාවනාව තේරුම් අරන් කරන්න පටන් ගන්න සූත්‍ර දේශනා තේරුම් ගන්න නැතුව කරන්න ගියොත් ලෝභ දේශ මොහ ටික එහෙම්මම තියාගෙන පංච උපාදානස්කන්ධය එහෙම්මම තියාගෙන වෙනම සමාධියක් හදාගනීවි. ඒකත් මම කොට ගනීවි අන්තිමට. මට රූප පේනවා, මට දිවි ලෝක පේනවා, මට උඩින් යනවා පේනවා එහෙම කියලා තව මොනවා හරි එකක් හදාගෙන ඒකත් මමත්වෙන් අරගෙන සක්කාය දිට්ඨියට බැඳේ. එබැවින් සදහම් මැස පාදා ගැනීම සඳහා මේ ධර්මානුශාසනාවත් හේතු වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින්
තව මිනිත්තු කිහිපයකින් මේක අවසන් කරන්න ඕන නිසා ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්වන්න.